समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यो भिक्खवे चक्षुस्स उप्पादो तिति अभिनिब्बति पातु भावो दुःखस्सो उप्पादो रोगानं तिति जरा मरणस्स पातु भावोति තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් මේ සදහම් දෙසුමෙහි පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කරන නම්බර 44 ගැටන්ගම රත්නපුර පදිංචි GM ප්‍රියානි චන්ද්‍රලතා GM සුනිල් මහින්ද විජේසිංහ මහත්ම මහත්මීන් ඇතුළු ධර්මාභිලාෂී පින්වත් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසී ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타ම කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි ඔබ අප සියලු දෙනාම මේ ගත කරන කාලයත් සම්මුති පැවැත්ම තුළ යම් වූද අපහසු කාලයක් බව පෙනෙන්නට තිබෙනවා. ඒ අපහසු කාලයක් යන වචනය පෙන්වා දුන්නේ අශෘතව පෘථග්ජන සිත් වර්තමාන පැවැත්ම දකින ආකාරය අනුවයි. ධර්මානුකූල විග්‍රහයකින් යුක්තව කලින් කලට ලෝකයෙහි කාල විපත්ති අනුව සිද්ධ වෙන කර්ම විපත්ති අනුව සිද්ධ වෙන පුද්ගලයන්ගේ සංඥා චේතනා මානසිකාර මේවා නිසා සිදුවෙන විපත් අප විසින් කෙසේ දහම් අවබෝධයකින් දැකගෙන ඒ පවත්නා සම්මුති ගැටලු වලට යම් වූද විසඳුම් සොයාගෙන පරමාර්ථ ධර්ම වශයෙන් මෙනෙහි කරලා උපාදාන නොකර ගන්න. එනම් අවිජ්ජා දෝමනස්ස දැඩි ආසාව සහ දුම්නස ගැටීම සකස් නොවන ආකාරයට ප්‍රතිපදා මාර්ගයේ තුල රැඳී සිටීමට අප විසින් අවබෝධ කරගත යුතු වෙනවා. ජීවිතයේ කුඩා කාලේ පටන්ම අපි සියලු දෙනාටම ප්‍රතිපදා මාර්ගයක් තිබුණා. අපි බොහෝ පිරිසක් පුංචි කාලේ ආච්චි සීයලා අම්මල තාත්තලෝ අපච්චිලා එක්ක විහාරයට ගියා. හෝ මල් පහන් පූජා කළා. දම් පහන් පූජා කළා. උපෝසත දිනයන්නේ සිල් සමාදන් වුණා.
පෙරහැර ආදියට සම්බන්ධ වුණා. කටින පෙරහැර ආදී වශයෙන් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. දැන් මේ ප්‍රතිපදාව මාර්ගය තුල අපි විශේෂයෙන්ම ගෘහස්ත ජීවිත ගත කරන ඔබ පංචශීලයට හිත යොමු කළා. පස්පව් සිද්ධ කරන්නේ කියන එක හිත තුලට දරාගත්තා. ප්‍රාණඝාතය සිදු කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි කියලා අදහස් කරන්නේ. සොරකම් කිරීමෙන් වළකීමි. කාමයෙහි වර්ධවා හැසිරීමෙන් වළකීමි. බොරු කීමෙන් වළකීමි. මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර පාණයෙන් වළකීමි. දැන් මේ පස්පව් සිද්ධ කරනවා කියන තැනින් වළකිනවා කියලා මාර්ගය තුල අපි අදහස හිතට ගත්තා. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන අපේ රටේ බෞද්ධයෙක් කියලා. ධර්මයේ වචනේ උපාසක උපාසිකා කියන වචනේ. ගිහි පැවිදි ඊළඟට බික්කු බික්කුණී උපාසක උපාසිකා ස්වභාවය. උපාසක උපාසිකා ස්වභාවයටපත් උනා. අපේ අරමුණ නිවන. වළක්වන්න ඕනේ පව් මේ ජීවිතයේම අකුසල්. ඒ වගේම මරණින් මතු දුගතියක් හිමිවීම වළක්වන්න ඕනේ, නතර කරන්න ඕන. සිද්ධ කරන්න ඕනේ පින්, අවබෝධයෙන් නම් වූ කුසල්, ඊළඟට සුගතියක් උරුම වෙන්න ඕනේ. පළවෙනි තැන එතන තමයි පසුබිම. පදනම. දුගතිය බැහැර කරලා සුගතිය උරුම වෙන්න ඕන. දැන් එතකොට නිශ්චිත බවක් තියෙනවා. ඒක හරියට දැන් ජීවිතයක් පවත්වනකොට පැවැත්ම ගැන, සම්මුතියේ පැවැත්ම ගැන, අනාගතයක් ගැන, හෙට දවස ගැන හිතුවත් විශ්වාසයක් හිතට ගොඩනගෙන්න ඕනේ. මට යහපත සිද්ධ කරගන්න ඕනේ කියලා. දැන් සමහර තරුණ දරුවෝ හිතනවා අනාගතය ගැන අපිට විශ්වාසයක් නැත්තම් විශ්වාසයක් තියෙන තැනකට යන්න හෝ ඒ මාර්ගයක් හොයන්න ඕනේ කියලා. දැන් ඒ ලෞකික අදහස මම පෙන්වුම් කළේ ඔබ ධර්මයට නතුරු කරගන්න අවශ්‍ය නිසා. දැන් පැවිදි ජීවිතවලත් ඒ වගේ පින්වත්නි. මේ කාලේ වසාන කාලේ වස් සමාදන් වුණාමත් දැන් සීලයට බාධාවක් නම් විශ්වාසයක් නැත්තම් මෙහි සීලය ආරක්ෂා කරගන්න. සිව්පස්සය නොලැබෙයි කියලා හැඟීමක් ඇති වෙන. සිව්පස්සය ලැබෙයි කියන විශ්වාසය නැත්තම් ආහාර ආදී තෘෂ්ණාව නෙමෙයි. නමුත් ධර්ම විනය තුර හැසිරීමෙන් සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්නත් කායික මානසික ශක්තිය අවශ්‍යයි. එයට ආහාර පාන වශයෙන් අවශ්‍යයි. අන්න ඒ ප්‍රත්‍ය ලබා ගැනීමට විශ්වාසයක් මෙහි නැහැ කියලා තිබුණොත් එතනින් ඒවා ලැබෙන තැනකට ධර්මානුකූල මනසකින්, සමාහිත හිතකින් නික්ම යන්න පුළුවන්. ඒ පැවිදි ජීවිතවල. ගෘහස්ත ජීවිතවලත් ඒ වගේ ඔබට විශ්වාසයක් අවශ්‍යයි. එතකොට පළවෙනි විශ්වාසය තමයි ඔබ තුල අවබෝධයෙන් යුක්තව ගොඩනගෙන්න ඕනේ. මම මේ අරමුණෙහි අකුසල ධර්ම නැත්නම් පාපී අකුසල ධර්ම බැහැර වෙන ආකාරයට සිත සිහිය පුරුදු කරලා යොමු කරලා ඒ අනුව අනුගත වෙමින් හැසිරෙලා දුගති මාර්ගය වළක්වනවා කියන එක. දුග්ගති මග්ග කියන දුගති මාර්ගය වළක්ව ගන්නවා කියන එක. ඊළඟට සුගති මාර්ගය උරුම කර ගන්නවා. එතකොට විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඔබ සඳහන් කරන්නේ අපි පස්පව් කරන්නේ නැතුව හොඳින් ජීවත් වෙනවා. එතකොට මරණයට බය නැහැ. මොකද අපාය යන වැඩ අපි කරගන්නේ නැහැ. අදහසයි. ඒ වචන වලට පමණ සීමා වෙන්න බෑ. අවබෝධයෙන්ම වෙන්න ඕනේ. එතකොට සුගතියක් උරුම වෙනවා කියන අදහස පවතිනවා. දැන් සුගතිය කියන තැන ඊට පස්සේ විශ්වාසයක් ගොඩ නැගුණා. ඊට පස්සේ මොනකද කරන්නේ? ධර්මාබෝධයත් එක්ක පැහැදිලි අදහසක් තියෙනවා. සුගතිය වුණත් පින අවසානයේ නැවත දුගති මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒකත් නිත්‍ය සුඛ වෙන්නේ නැහැ. ස්ථිර සැපයක් වෙන්නේ නැහැ. එහෙමනම් ඊළඟ දේ තමයි නියති සම්බෝධි පරායන. නිත්‍ය වශයෙන්ම සම්බෝධිය උරුම වෙන්න ඕනේ. සම්බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. අන්න එය මාර්ගයේ සකස් වෙන්න ඕනේ. එතකොට පළමු දේ පදනම වශයෙන් සුගතිය උරුම වෙනකොට ස්වභාවයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ සම්බෝධි පරායන ස්වභාවයට පත් වෙන්න පහසු වෙනවා. ඒ මාර්ගයේ ස්වභාවයෙන්ම සැකසෙනවා පින්වත්නි.
සත්පුරුෂ මිනිස්සෙකුට සත්පුරුෂ සිතුවිලි පහළ වෙනවා. සත්පුරුෂ සිතුවිලි පහළ වෙනවා කියන අයට සත්පුරුෂ නාමය සකස් වෙනවා. සුගතිය උරුම කරන කෙනෙක්, පින් ඇති කෙනෙක්, පින් ඇති මිනිසයා, භික්ෂුවක් හෝ භික්ෂුණියක්, උපාසක උපාසිකාවක් කුසල් මාර්ගයට නිතින්ම යොමු වෙනවා. පින් ඇති ඇත්තෝ පින් කරනවා. ඒ පින අවබෝධයෙන් කරනවා. ඒ අවබෝධය තමයි කුසලය. කුසලය තමයි ධර්මාබෝධය. ධර්මාබෝධය නම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයයි හැඟෙන්න පටන් ගන්නවා. මා මේ සඳහන් කළේ පින්නත් වූ ඔබ හැම කෙනෙක්ම අපි සියලු දෙනාම කුඩා කාලේ මේ විදියට තමයි අපි ආරම්භ කළේ වැඩි පිරිසක්. දැන් අර පස්පව් කරන්නේ නැහැ කියන තැන මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් වෙන්න ඕනේ. දැන් ගැටලුවක් තිබෙනවා. හැබැයි මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් වුණාට මාර්ගයෙන් බැහැර යනවද කියලා. සමහරු කලාතුරකින්, සමහරු ඉඳහිට, සමහරු නිතර සමහරු පොරොන්දු මාර්ගය තුල ඇත්තෙම නැහැ. බැහැර වෙලා ඉන්නවා. අපි කොතනද කියන එක තමා විසින් ප්‍රශ්න කරගන්නවා. අසෘතව පෘථග්ජන ස්වභාවයේ ඉඳ හිටලා මාර්ගයෙන් බැහැර වෙලා යනවා වගේ දැනුණත් දැන් පුද්ගලයෝ ඝාතනයම කර නැතු වුණාට තරහ, වෛරය, නපුරු සිතුවිලි අනිතට කරදරයක් වේවා කියලා එසේ නොවේවා. නමුත් අසෘතව පෘථග්ජන ලෝකේ පේන්නේ තියෙන. එහෙම වෙනව නම් මාර්ගයෙන් පිට පනින්න බව, බාහිරව ගමන් කරන බව පෙනෙනවා. වහා ධර්ම මනසිකාරයෙන් බැහැර කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අනුස්සති භාවනා මාර්ග හඳුන්වලා දුන්නේ. නිවනත් අරමුණු කරගෙන. ඒ මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති. ඔබත් කියන බලන් ධර්ම ශ්‍රවණය කරන්න නැතු මතකයේ තිබෙනවනම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගත සති, ආනාපාන සති, උපසමානුස්සති. උපසමානුස්සති කියන්නේ නිවන කෙලෙස් සංසිඳුමින් ලබන්නා වූ සුවය ඒ අරමුණෙහි තමන් අවබෝධයෙන් දකින්න ඕනේ. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේදී සාමිස නිරාමිස විඳින් දකින්නවා කිව්වේ ඒකයි. දැන් සාමිස කිව්වේ ඇලීමකින් එක්ක සැප කියන විඳීමක් දකිනවා. නිරාමිස සුඛයේදී ඇලීමකින් තොරවම ඒ සුඛය දකිනවා. ඇලීමකින් තොරව. දැන් ධර්ම ශ්‍රවණය කරනකොට ඔබට ලැබෙන සුවය දේශවන් වලින් හඬ හිත අවබෝධ කරගන්නේ නැත්නම් සිත හඳුනගන්නේ සෝත විඥානය. එතන නිරාමිස සුවයක් බවට පත් වෙන්න ඕනේ. අපගේ හඬවත් මේ දේශනා කරන ස්වාමීන් වහන්සේ කවුද කියන එකවත් නෙමෙයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට හෙන්නේ හිත නිවෙනවා කියන අදහස ඔබට දැනෙන්න ඕනේ. නිවැරදි ධර්ම මාර්ගය තුල මේ ආදී වශයෙන් අපි සුවය ලබනවා. මෙන්න මේ ආදී වශයෙන් මාර්ගය තුල යන්යන් බාහිරව යන්න ගියත් වහා ඒ මාර්ගයට එකතු වෙන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. එතකොට පංචශීලය හැකිතා දුරට ජීවිතයට එකතු කරගන්න අපේ වෑයම, උත්සාහය, අදිෂ්ඨානයේ තියෙන්න ඕනේ. සතර සම්මප්‍රදන් වීරයෙන් පෙන්눔 කරන දේ එතෙන්දි මතු කරගන්න ඕනේ. මතකයිනේ? අනුප්පන්නානම් පාපකානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නූපන්නා වූ අකුසල ධර්ම නූපද වීම පිණිස චන්දං ජනේති. කැමැත්තක් ඇති කර අන්න ඒකට කැමැත්ත ඇති කරගන්න පව් කරන්න නෙමෙයි. නූපදුණු අකුසල ධර්ම ධර්මයේ ශ්‍රවණය කරනකොට හොඳ නරක පව්පින් දන්නවා. එතකොට මේ පව් සිද්ධ නොවෙන මේ අකුසල් මාර්ගයට නොවැටෙන්න කැමැත්තක් ඇති කරගන්නවා. වායමති ව්‍යායාම කරනෝ ඒ වෙනුවෙන්. විරියං ආරමති වීරියෙන් පටන් ගන්නවා. චිත්තං පග්ගණ්හාති පදහති සිත ඒ වෙනුවෙන් ඔසවල තියෙනවා. සිතේ මුල් තැනක් දෙනවා. ওই විදියට උපන් අකුසල් බැහැර කරන්නත් නූපන් කුසල් උපදවන්නත් උපන් කුසල් වැඩි දියුණු කරන තිතියා අසම්මෝසාය පවත්වාගෙන සම්මුතිය තුළ වෙනස් නොවන ආකාරයෙන් සියල්ල වෙනස් වෙනවා පරමාර්ථ ධර්මයට අනුව. නමුත් සම්මුතිය තුළ ධර්ම මාර්ගයේ තුලම බැසගෙන කටයුතු කරන්න උතුම් ස්වභාවයට පත් කරගෙන වේපුල්ලාය බිහිවෝ භාවාය වේපුල්ලාය උතුම් ස්වභාවයට පත් කරගෙන සම්පූර්ණ කරගෙන භාවනාවෙන් සම්පූර්ණ කරගෙනම දැන් මේ වෙලාවත් භාවනාවක් හැටියට සුතමය, චින්තාමය, භාවනාමය කියන සම්මා ප්‍රඥා කොටස් තුන මේ වෙලාවේ එකතු කරගෙන
ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයෙන් ශ්‍රවණය කරන සුතමය, ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයෙන් මෙනෙහි කරන මානසිකාරය කරන හිතනවා. ඊළඟට භාවනාමේ ලෝභ ආදී අකුසල ධර්ම බැහැර වෙන ආකාරයෙන් හිත පුරුදු කරනවා. කුසල් මාර්ගයට එකතු වෙනවා. සුතමය, චින්තාමය, භාවනාමය. ඒ සම්මා ප්‍රඥාව. මෙහිදිත් කටයුතු කළ යුතු වන්නේ අන්න ඒ ආකාරය. ඒ ලෙසින් මාර්ගයේ තුල කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙන්න ඕන. ඒ තමයි අර බිහිවෝ භාවය භාවනාය පාරිපූර්ය. භාවනාවෙන් සම්පූර්ණ කරගන්නවා කියලා කිව්වේ මාර්ගයේ ඒ අදහසයි. ඊළඟට පින්වත්නි පස්පව් වලින් බැහැරලා දස කුසල් වලින් ඉවත් වෙනවා කියන අදහසත් මතකයිනේ. මොනවද දස කුසල්? ඔබට මතකයි. කයින් සිදුවන වැරදි 3යි, ප්‍රාණඝාත, සොරකම්, කාමමිත්‍යාචාර. වචනෙන් සිදුවන වැරදි 4යි, බොරු කීම, කේලම් කීම, පරිස වචන, හිස් වචන. සිතින් සිදුවන අකුසල් 3යි, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. දැඩි ආසාව, අවිජ්ජා, ව්‍යාපාද, තරහව, මිච්ඡා දිට්ඨි, දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. නත්ති දින්නම්, නත්ති හිට්ටං, නත්ති හුතං ආදී වශයෙන් දුන් දෙහි එනම් දානේ විපාක නැහැ. යහපත් වූ සිරිත් විරිත් වල විපාක නැහැ. සැලකීම් ගරු කිරීම වශයෙන් කටයුතු වල යම් විපාකයක් නැහැ ආදී වශයෙන්. දැන් මේ ආදී වශයෙන් මතකයට නගාගෙන අපේ ප්‍රතිපදා මාර්ගය තුල අපි ගමන ආරම්භ කරනවා. යම් වූද ආකාරයකින් ඔබට වැටහෙන ඔබ වචනේ පාවිච්චි කළා බෞද්ධයෙක් කියලා. නමුත් ධර්මානුකූල වචනය, ශාසනික වචනය මම එවැනි උපාසකයෙක්, උපාසිකාවක් කියන තැනක මාර්ගය තුල සකස් වෙලා තියෙනවා. එතකොට ඔබ එදිනෙදා ජීවිතවල අපේ රටේ සංස්කෘතිය අනුව විහාරයට දෙන මාසික දාණය හෝ පේරු දාණය වෙන්න පුළුවන්, වස් දාණය වෙන්න පුළුවන්, හෝ විවිධ අරමුණු ඔස්සේ උපන් දින වෙන්න පුළුවන්, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආදී වශයෙන් වෙන්න පුළුවන්. ඒ විශේෂ අරමුණක් නැතුව කුසල් මාර්ගයට යොමු වෙනවා කියන අදහසෙන් දන් දීම වෙන්න පුළුවන්. ඊළඟට සීලය, උපෝසත දිනයේ පමණක් නෙමෙයි, ඒක විශේෂිත දවසක්. නමුත් ජීවිතේ හැමදාම අපි විස්තර කරා වගේ පස්පව් දස කුසල වලින් බැහැර වෙලා හැකිතාක් දුරට ජීවිතය පාත්වනවා කියන තැනකට ඉගෙන ගන්න දරුවෝ ඉගෙනීම වුණත් ඊර්ෂ්‍යාව, තරහව, අනුන් කොහොම හරි පරද්දලා මම මේ දේ ලබනවා කියන තැනකින් තොරව අන්නයටත් උදව් උපකාර කරගෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ යුතුව Taman දක්ෂකම් මතු කරගෙන අඩුපාඩු තිබෙන්නම් ඒවා ගුරුතුම, යහළුවෝ, කල්යාණ මිත්‍රොත් එක්ක විසඳාගෙන දියුණු කරගෙන අන්නයටත් උපකාර කරගෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා එක්ක ඉදිරියට යන්න පුළුවන්. ඉගෙනීම, උසස් අධ්‍යාපනය, රැකියා, වෘත්තිය මේවා දැන් පැහැදිලි. මේ ඔස්සේ ප්‍රතිපදා මාර්ගය තුල සකස් වෙනවා. පින්වත්නි, මේ මාර්ගයට මේ ආකාරයෙන් සකස් වෙනවා කියන්නේ ඊළඟට අපේ සිත ධර්ම මාර්ගයට යොමු වෙනවා. අපිට ඇහෙනවා. එතකොට අපි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා සියලු දුකින් අත් මිදිලා එනම් සතර පායෙන් මුළුමනින්ම නිදහස් වෙලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් මගම මට සාක්ෂාත් වේවා, නිවනම අවබෝධ වේවා යන අදහස ඇහෙනවා, කියනවා, ප්‍රාර්ථනා කරනවා. දැන් මේ ප්‍රාර්ථනාව කියන වචනේ තුල අදිෂ්ඨානීය තියෙන්න ඕනේ. ඒට බැසගත් සිතක් එකතු වෙච්චි ක්‍රියාදාමයක් පවතින්න ඕනේ. ඒතකොට ප්‍රාර්ථනා විතරක් බෑ. නමුත් අදහස් කරන්නේ ප්‍රාර්ථනා කියන වචනේ. නමුත් ප්‍රාර්ථනා කියන වචනේ තුල ඒට තමන් අනුගත වුණා කියන අදහස පවතිනවා. දැන් එතකොට අපි හොයනවා. දුගතියෙන් වළකින්න ඕනේ කුමක්ද? අපි මුලින්ම පැහැදිලි කළා පස්පව් දස කුසලින් වළකිනවා. සුගතිගාමී මාර්ගය අපිට පෙනෙනවා. එතකොට මෙලව ජීවිතයේ සුගතියක් වගේ වඩාත්ම ඔබට හෙළ තියෙන වචනය සන්තුට්ටි පරමන්දන, ධර්මානුකූලව සිතන, කියන, කරන කටයුතු වලින් සතුටක් ලබන්න පුළුවන්. ඒක තමයි උතුම්ම සැපත. ඊළඟට පීති මනස කායෝ පස්සම්බති, සිත සුවපත් වෙනකොට වේදනා සංඥා සංඛාරත්, එහෙම නැත්නම් වේදනා සංඥාත් නිවුණු බවක් දැනෙන්න පටන් ගන්නවා. අපි අදහස් කරනවා කයත් නිරෝගී වෙනවා, සුවපත් වෙනවා කියන අදහස පෙන්වම් කරනවා. වේදනා සංඥා සැප දුක් මධ්‍යස්ථ විඳීම්, අසට රූප, කණ්ඨ, ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කරනකොට සැප දුක් මධ්‍යස්ථ විඳීම් නිවිලා. සැප වුණත් තණ්හා මදමාන දිට්ඨියට යන්නේ. දුක් වුණත් ව්‍යාපාද එනම් පටිග, ක්‍රෝධ, වෛර ඒට යන්නේ නැහැ. මධ්‍යස්ථ වුණත් ඇලෙන්න, ගැටෙන්න වෙලාවක්, අවස්ථාවක්
හැදෙන තැනක ඉන්නව නෙමෙයි. උපේක්ෂාවෙන් දකින්න. විදර්ශනා උපේක්ෂාවෙන් දකින්න හිත පුරුදු වෙනවා. ඒ කුමක්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් ඵලයේ විපාකයේ නැති වෙලා යනවා. සැපත් ඒ වගේ සැප විඳිනවා ධර්මානුකූලව. හැබැයි තණ්හා මදමාන දිට්ඨියෙන් අල්ලගත්තේ නැහැ. කෙටියෙන් කිව්වොත් තෘෂ්ණාවෙන් උපාදානය කරේ නැහැ. දුක්ඛ අකමැති අපි හිතමු දැන් ලෙඩ වෙන එකක්. හිත ගැටීමක් නැහැ. ලෙඩ වුණේ මේ රූපස්කන්ධයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන තද ගතිය වැగిරෙන බව උස්නේ වායෝ හතර විසිරී යාමේ. දැන් ලෙඩ වෙනවා කිව්වේ ඒකනේ රිදෙනවා කැඩෙනවා බිඳෙනවා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ගැටලු කිව්වේ ඒකයි. එතකොට ඒකට ප්‍රතිකාර කරනවා. හැබැයි හිත ගිලන් කරගන්නේ මේ තමයි ස්වභාවය. හට අරගෙන බිඳී නැතිව යනවා. මෙන්න මේ ආදී වශයෙන් දැක්මක් තිබෙන්න ඕනේ. පින්වත්නි මෙන්න මේ ආදී වශයෙන් එතකොට අප අර නිවන් ප්‍රාර්ථනා කරගෙන ඒ මාර්ගය තුල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස හික්මෙනවා කියන තැනක දැන් අපි හදාගත්. දුගතියෙන් වැළකුණා සුගතිය මේ ජීවිතේම සුවපත්ත මනසෙන් සන්තුෂ්ටියෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට සරලව වුණත් ඔබට පැහැදිලිනේ. පැදුරේ හිටියත් හොඳට නිින්ද යනවා ඔබ කියනවා. පැලේ හිටියත් සුවපත් භාවයක් තිබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ධර්මානුකූලව ධනයක් උපයාගෙන පහසුකම් ඇති නිවහනක් බඩු බාහිර ආදිය ලබන්න එපා කියන එක නෙමෙයි. හැබැයි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න ඕන. ධර්මානුකූලව ඔබට මාලිගාවක් වගේ යමක් තිබුණත් යම් විටක හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. තෘෂ්ණාවෙන් මේ හිතෙන් දැඩිව ගන්න වෙනස් වෙන තැන හිතින් ගැටීමකුත් නැහැ. අවශ්‍ය නම් ප්‍රතිසංස්කරණය කරන ගැටීමක් නැහැ. ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. මේ අවබෝධය තියෙනවද? තියෙන්න ඕනේ. අවබෝධයේම ප්‍රත්‍යක්ෂයෙන්ම ඒක අපිට සකස් වීම අවශ්‍යයි. දැන් මේ ආදී ලෙසින් දැන් දුගතිය බැහැර කරගෙන සුගතිය උරුම කරගෙන මේ ජීවිතයේ ඔස්සේ මේ සුගතිය කියන තැන වචනය සකස් වෙන්නේ සිතුවිලි වචන ක්‍රියාදාමයේ ඔස්සේ. එතකොට කුමක්ද හිතෙන්නේ? අපි එවැනි ජීවිතවලට අපි හඳුන්වන්නේ කොහොමද? බෝධිසත්වයෙක් වගේ කෙනෙක්. යම් විටක ස්වාමින් වහන්සේලා ගැනත් කියනවා ඒ ක්‍රියාදාමයේ ඔස්සේ උතුම් ප්‍රෞජ්ජා ජීවිතය තුළ උන්වහන්සේ නම් මාර්ගඵල අවබෝධයක් ලැබලා ඇති රහතුන් වහන්සේ කෙනෙක් වගේ. ගෘහස්ත ජීවිතවලත් පුළුවන් බෝධිසත්වයෙක් වගේ ඒ ඇත්තෝ, ඒ අම්මා, ඒ පියා, නැත්තම් ඒ සොහුරා සොහුරිය, ඒ දරුවෝ බෝධිසත්වයෝ වගේ. එතකොට අපි සමීපව ඇසුරු කළත් පෙනෙනවා දුගතියෙන් බැහැර වෙලා සුගති මාර්ගය තුල ගමන් කරනවා. ඒ සුගති මාර්ගය තුල ගමන් කරන බෝධිසත්වයෝ වගේ කිව්වේ. බෝධිය පිණිස සිහිය සිත උරුම කළ අය පුරුදු කරන අයනේ බෝධිසත්ව වෙන්නේ. එතකොට බෝධිය කිව්වේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. බෝධිසත්ව වුණේ එහෙමයි. එතකොට දැන් මෙලව ජීවිතයේ යහපත් ලෙස ජීවත් වෙනකොට සුගතිය උරුම කරගෙන සුගතිය උරුම කරන්නේ නැත්නම් බෝධිසත්වෝ නම් නිවන අරමුණු කරනවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මාර්ගය සකසා ගත්තා ගන්නවා කියන අදහසයි. දැන් මේ ප්‍රතිපදා මාර්ගය තුල සකස් වෙනවා. මේ පමණ වෙලාවක් මේ පසුබිම් පිළිබඳව මා ඊටාම කරුණාවෙන් සාකච්ඡා කරනවා වගේ දේශනා කළේ ඔබ අප මේ දන්නා දහම් කරුණු නැවත නැවත මෙනෙහි කරලා නිවන් මඟ අරමුණු කරන්න අවස්ථාවක් සලස ගන්න. පින්වත්නි මේ දහම් කරුණු මනාව අපේ ජීවිතයට එකතු කරගන්න ආකාරය එකතු කරගන්නා වූ ආකාරය පෙන්වා දී තිබෙන ඔබට මතක ඇති. බලන්න මතකද කියලා? අජ්ජත් බහිද්ද. තමා කෙරෙනුත් බාහිර ආරම්මණයන්ගෙන්. එහෙමනේ ජීවිතය පාත්වනවා කියන්නේ. තමා එක ජීවත් වෙනවා. තමන්ගේ සිත සමග ජීවත් වෙනවා. හොඳ නරක නරක බැහැර කළ හොඳට එකතු වෙනවා. අකුසල් බැහැර කළ කුසලයට එකතු වෙනවා. සමාහිත හිතක්, නිවුණු හිතක්. එහෙමනේ දැනෙන්නේ අජ්ජත්. බහිද්ද බාහිර ආරම්මණයන්ගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බාහිර අරමුණුත් එක්ක ඇතිවෙන සිතුවිලි. මේ දේවල් එක් ගලපලා බලනවා. කුමක්ද ගලපලා බලන්නේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා ඒ ඵලය හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. තිලක්ෂණයත් මෙතනම සම්බන්ධ වෙනවා. මොකක්ද තිලක්ෂණය කියන්නේ? අනිච්ච, දුක්ඛ, අනාත්ත. මේ තිලක්ෂණයක් දැන් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඇසට රූප, කණ්ඨ, ශබ්ද වශයෙන් ඒ ෂඩ් ආයතනයන්ට ෂඩ් ආරම්මණයන් සකස් වෙනවා කියන කතාව තුළ පසුබිමේ තියෙන ස්කන්ධ පංචකය පැහැදිලිනේ පින්නත්නේ.
ඇසට රූප, කන්ට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි. ෂඩ් ආයතනයන්ගෙන් ඒකේ චක්කායතන, සෝතායතන වශයෙන් ෂඩ් ආයතනයන්ගෙන් රූපාරම්මන, ශබ්දාරම්මන වශයෙන් ෂඩ් ආරම්මණයන් අපි ඇසුරු කරනවා. කොහොමද ඇසුරු කරන්නේ? විඥාණයෙන්. ඇසේ රූපය සකස් වෙනකොට චක්කු විඥානය. කනේ ශබ්ද හට ගන්නකොට සෝත විඥානය. නාසයෙන් ආග්‍රහණය ගහන විඥානය. දිවේ රසයේ જીවහා විඥානය. කය ස්පර්ශ කාය විඥානය. මනසේ සිතුවිලි මනෝ විඥානය. දැන් ඔය ඇසුරු කිරීම. මේවා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරයමින් නැති වෙනවා. එතකොට එතන අපිට මතුවෙනවා අනිච්ච. කිසිවක් ස්ථිර නැහැ. අපි කැමති පරිදි පැවැත්වෙන්නේත් නැහැ. දැන් අපිට මේ සම්මත ලෝකයේ හැම දෙයක්ම නැති වෙන විනාශ වෙනවා කියන දැක්ක ගැනීම පමණක් නෙමෙයි. දැන් අපි හිතමු එදා උපන් තරුණ පුංචිම බිලින්දෙකුගෙන් නමුත් අනිච්ච ලක්ෂණය දකින්න හිතට මානසිකාර්යය දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ බිලින්දෙක් දැකලා අනිච්චයි කියලා කියන්නේ යනවා කියන එක නෙමෙයි. නමුත් ධර්ම මානසිකාර්යයේදී ඒ මොහොතේ උපන් බිලින්ද නමුත් වැඩෙන දරුවා නමුත් තරුණ දරුවා නමුත් ඒ වගේම මධ්‍යම වැඩිහිටි ආදී වශයෙන් ඕනම ශරීරයකින් අනිච්ච ස්වභාවය වෙනස් වෙන ස්වභාවය හැම මොහොතක් පාසාම වය ධම්ම කය ධම්ම නැති වී යාම විසිරී යාම වය වීම ෂය වීම මේ උරුම කොටගෙන පවතින්නේ යන අදහස අවබෝධය තුල පවතින්න ඕනේ. අන්න ඒ අදහස අනිච්ච වචනෙන් දකින්න. එතකොට අනිච්ච දුක්ඛ. එතකොට යමක් වෙනස් වෙනවා නම් එතන දුක පවතිනවා. දුක පවතින හඬන්න කරන යෝජනාවක් නෙමෙයි. ඒක අවබෝධයට ගන්න අදහස. මේ හැමතැනකම දුක තියෙන්නේ. එහෙම දුක තියෙනවා කියලා ඔබට අකර්මණ්‍ය වෙන ආරාධනා කරන්නේ. මතු පිටින් පෙන්눔 කරන්නේ ඔහි දුක හැදෙන ස්වභාවයක් ලක්ෂණයක් මතු වෙන්න පුළුවන් කොහොමද? හට අරගෙන බිඳී නැතිව යන අනිච්ච ස්වභාවයට යුතු පණ ඇති හෝ පණ නැති මේ වස්තු අපි හඳුන්වමු සංකත සංකාර කියලා. මේ සංකත මමය මාගේ කියන දෘෂ්ටියෙන් දැඩිව ගත්තොත් ඔබ දුක ඔබ තුල නිර්මාණය කරගන්නවා. ඔබ සිතුවිලි වල උපද්දව ගන්නවා. අන්‍යය පෙන්නම් කරන්නේ. හැබැයි එහෙම නොවුනොත් ඔබට කිසිවක් දුකක් වෙන්නේ නැහැ. එයයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණය දකින්න කියන්නේ. ඔබට පුළුවනි නම් මට පුළුවනි නම් ඔබට පුළුවනි නම් අපිට පුළුවනි නම් ඒ අවබෝධයට පවත්ත ගන්න. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමින් නැතුව යනවා. සම්මුතියට මම මගේ කියලා පවත්වන ලෝකයේ පැවැත්ම තුල හොඳයි ප්‍රියකරෝයි ප්‍රසන්නයි හැඩයි වචන පාවිච්චි කරනවා. හැබැයි පරම සත්‍ය වශයෙන් මගේ මම වෙමි මගේ ආත්මය කියලා හිතින් දැඩිව ගන්න. හේතුව හට අරගෙන බිඳී නැතිව යනවා. මේ අදහස අපිට පැහැදිලිනේ පින්වත්නි ඔබ ඕනෑ තරම් අහලා තියෙනවා. අනුගමනය කිරීමයි ඕනකම තියෙන්නේ. අපිම අපි තුලින් දැක ගන්නවා. ඒක දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්නවා කිව්වේ ඒක නැතුව අඬනව වැළපෙනවා කියන එක නෙමෙයි. නැත්තම් මම මේ දුක අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ නිසා මම මේ පිරිසිදුව ඉන්නෙත් නැහැ. ප්‍රසන්නව ඇඳුමක් අඳින්නෙත් නැහැ. නිසිලස ආහාරයක් ගන්නෙත් නැහැ. ලෙඩ වුණාදෙන් එහෙම හිතනවද? නෑ නෑ. ඒක අත්කලමතාන යෝගයක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ ප්‍රතික්ෂේපිත බව පේනවා. මැදුම් පිළිවෙතක් පවතින්නේ. මැදුම් පිළිවෙත තුළ අන්තවලට යන්නේ නැහැ. ඒ නිසා මේ දුක අවබෝධ කරගන්නවා කියන්නේ දුක් විඳිනවා කියන එක නෙමෙයි. ලෝභ දෝෂ මෝහ සංසිඳන බැහැර වෙන ආකාරයට සිත සිහිය පිහිටවනවා කියන එකයි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඊටාම පට සලු වලින් කරන ලද චීවර පූජා කරා. පරිහරණය කළා. එහෙත් ඒ තුල ඇලීමක් නැහැ. කපු වලින් කරන ලද සිවුරක්ද නැත්නම් වටිනා කියන ලද කසී සලුවකින් කරන ලද සලුවක්ද නැත්නම් වස්ත්‍රයක්ද මේ සිවුරට නිර්මාණය වෙන්න හේතුනේ කියන එක ගැටලුවක් නැහැ. ඇලීමක් තිබුණේ නැහැ. ඒක උපාදානය කරගත්තේ නැහැ. එහෙත් දකින්නන් තුල ගැටලු මතුවෙනවා නම් යම් වස්ත්‍රයක් තුල සිතුවම් කරලා හරි චිත්‍ර ඇඳලා හරි එහෙම දෙයක් වුණා නම් ඒ විනය තුල ප්‍රතික්ෂේප වුණා. මොකද අර අන්නයට බාධා වෙන්න පුළුවන්. කෙලෙස් හට ගන්න පුළුවන් නිසා. එසේ නොවෙනන් තමාගේ හිත තුල ලෝභ දෝෂ මොහ සකස් වෙන්නේ නැත්නම් ඒකේ ගැටලුවක් ඇත්තේ නැහැ. පින්වත්නි ධර්මයේ පෙන්වන කොන දැන් මේ ධර්මාබෝධය සිදු වුණාම ඊටාම රසවත් ලෙස පෝෂදායි ලෙස රසහැලෙන් කළ ආහාරය වුණත් සහල් වලින් කරන ආහාරය වුණත් වළඳන්න පුළුවනි. ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? ආහාරය මේ ගන්නේ ශාසන බ්‍රහ්මචර්යා පිණිස කය පාත්තන්න. ඒ පැවිදි ජීවිතයක ඔබට නම්
ඔබේ ජීවන පැවැත්ම ලෙඩ දුක් නැතුව පවත්වා ගන්න. මොකද ජීවත් වෙන්න ඕනේ ධර්මයේ දකින්නත්. ඒ වෙනුවෙන් එසේ නමුත් රස තෘෂ්ණාවේ මේ ආහාරය හිතින් දැඩිව ගන්න, උපාදානය කරගන්නේ කියන අදහස සිතේ පවතින්න ඕනේ. මා හිතනවා පින්වත්නි ඔබට ඒක පැහැදිලි වෙනවා. ඔබ ඒ ධම්මකට එකතු වුණා කියලා. මේ ලෙසින් අපිට පුළුවන්කමක් තිබෙන්න ඕනේ ධර්ම මාර්ගය තුල අවබෝධයට එන අනිච්ච දුක්ඛ අනත්ත මගේ වශයෙන් මා කැමති පරිදි කිසිවෙක් හෝ කිසිවක් කෙරේ පැවැත්මක් නැහැ. දැන් අපේම ජීවිතය ගැන බලන්න. ශරීරය මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අපි ජීවිතය කියලා ගත්තොත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරියාමෙන් නැතුව යනවා. අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කන ධර්මයට යටත්ය කියන තැන පැහැදිලිනේ. දැන් පින්නත් ඔබට හිතට ගන්න මේ අදහස පෙන්눔 කරන්න කැමති බලන මතකයේ තබා ගන්න පුළුවන්ද කියලා රූපං අනිච්ඡං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති. මේ රූපය ස්කන්ධ පංචකයේදී මේ රූපස්කන්ධය ගැඹුරු දහමේදී ඉහළට යනකොට සත්ත්ව පුද්ගල සංඥාව සකස් වෙනවා නම් ඒ සියල්ලම රූප. රූපං අනිච්ඡං රූපය නිට්ටය නෑ. හටගත් වගේම නැති වෙලා යනවා. පටිච්ච සමුප්පන්නං හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිරයමින් නැති වෙනවා. කය ධම්මං ෂය වෙනවා. වය ධම්මං ව්‍යය වෙනවා. නැතුව යනවා. විරාග ධම්මං ඒ නිසා සම්මුතියට පැවැත්වුවත් නාමයන්ගෙන් හෝ මම මගේ කියලා මෙය හිතින් දැඩිව නොගත යුතු උපාදානය නොකරගත යුතු විරාග ධම්ම. නිරෝධ ධම්මං හටගත් වගේම නැති වෙනවා කියන අවබෝධය මා සිතෙහි පවත්වාගෙන තිබෙනවා. පුරුදු පුහුණු කොට තිබෙනවා. මතකයිනේ රූපං අනිච්ඡං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති. ස්කන්ධ පංචකයම මේ විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම ওই විදියට අනිච්ඡං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති ආදී වශයෙන් අවබෝධයෙන් දැක ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ. දැන් පින්නතුන්ලාට මේ දේශනාවේ භාගයකට පමණ කොටසක් මා ආශ්‍රය කරගන්න බලාපොරොත්තු වන සූත්‍ර දේශනාවට පසුබිම තමයි මේ දේශනා කළේ. ඒ වගේම ලෞකික ලෝකෝත්තර අපි දහමින් ලබන සුවයට හේතු වන දහම් කරුණු මා ඔබට පසුබිම වශයෙන් පැහැදිලි කළේ. දැන් මේ දහම් කරුණු මේට පෙර ආතුවත් බොහෝ වාර ගණනාවක් ඔබ අසා තිබෙන්න පුළුවන්. නමුත් මේ අසූ ධර්මය ප්‍රතිපදා මාර්ගයට එකතු කරගන්න තමයි මා ඔබට සිහිපත් කළේ. ඔබ අප සියලු දෙනාම කුඩා කාලයේ පටන් පළවෙනි අවස්ථාව පිදූ මලක පටන් දැල්ලූ පහනක පටන් බෙදූ දන් හැන්දක පටන් ආරක්ෂා කළ සීලයක පටන් ප්‍රතිපදා මාර්ගයේ සකස් වෙනවද කියලා ඔන්න සිහිය අවදි කරා. සිත සිහිය පිහිටෙව්වා. එතන සතර හතිපට්ඨානය මතු කරගන්න ඕනකම තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන්. එතකොට ඒ සතර හතිපට්ඨානය මතක් වෙනකොට සිහියට ගන්නකොට මේ ලෝකේ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා. නැති නොවන විනාශ නොවන කිසිවක් හටගන්නේ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා. ඒ නිසා කිසිවක් ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් කිසිවක් හෝ කිසිවෙක් ලෝභ දෝෂ මෝහ ඇසුරු කරගෙන පරිහරණය කරන්න එපා. නොකල යුතුයි. ඒ අදහස තමයි දැන් අපි අවස්ථාවකට ආවා. පින්වත්නි බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ උපාද වර්ගයට අය චක්කු සූත්‍ර දේශනාව දැන් මේ දහම් කතාවටම අප ආශ්‍රය කරගන්න. මෙතෙක් අපි මේ පෙන්වා දුණු දහම් කතාවට බොහෝම සම්බන්ධයි. ඒ සූත්‍ර දේශනාවේ අදහස සිතෙහි තබාගෙනයි මම ඔබට මේ දහම් කතාව පින්වත්නි පෙන්눔 කළේ. අපි මා අනුශාසනාවේ මාතෘකා කළ පාලි කොටස දැන් සිංහල කොටස බලමු. මහණෙනි ඇස පිළිබඳව යම් ඉපදීමක්, පැවැත්මක්, බිහිවීමක්, ඒ වගේම පහළවීමක් නම් එය දුක්ඛ ඉපදීමයි. නැවතත් හොඳින් අහන්න. ඇසෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, බිහිවීමක්,
පහළවීමක්. චක්කුස්ස උපාදෝ ඨිති අබිනිබ්බති පාතු භාවෝ. ඇසෙහි යම් ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේ නම් ඒ මොකද්ද? දුකෙහි ඉපදීමයි. ඇසේ ඉපදීම පහළවීම හට ගැනීමක් තියෙනවා නම් ඒක දුකෙහි ඉපදීම, දුකෙහි හට ගැනීම. රෝගයන්ගේ පැවැත්ම, ජරා මරණේ පහළවීමක්. රෝගයන්හි පැවැත්මක්, ඒ වගේම ජරා මරණයන්හි පහළවීම. පින්වත්නි, ඇසෙහි ඉපදීමක් පැවැත්මක් පිහිටීමක් පහළවීමක් වෙනවනම් ඒක දුකෙහිත් ඉපදීමක්. රෝගයන්හිත් පැවැත්මක් ජරා මරණයන්හි පහළවීමක්. එතකොට කනෙහි ඉපදීම පැවැත්ම බිහිවීම පහළවීමත් ඒ දුකෙහි ඉපදීමක්, රෝගයන්හි පැවැත්වීමක්, ජරා මරණේ ඉපදීමක්. නාසයෙහි ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේ නම් එය දුකේ ඉපදීමක්, රෝගයන්හි පැවැත්මක්, ජරා මරණයන්හි පහළවීමක්. දිවෙහි ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේ නම් එය දුකේ ඉපදීමක්, රෝගයන්හි පැවැත්මක්, ජරා මරණයන්හි පහළවීමක්. කයෙහි ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේ නම් එය දුකෙහි ඉපදීමක්, රෝගයන්හි පැවැත්මක්, ජරා මරණේ පහළවීමක්. ඒ වගේම මනසෙහි ඉපදීමක් පැවැත්මක් බිහිවීමක් පහළවීමක් වේ නම් එය දුකෙහි ඉපදීමක්, රෝගයන්හි පැවැත්මක්, ජරා මරණයන්හි පහළවීමක්. දැන් ඒ කොටස ඔබට ඇහුණා. දුකෙහි ඉපදීම සිද්ධ වෙන්නේ ඇසෙහි, කනෙහි, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ ඉපදීම, පහළවීම, බිහිවීම, පැවැත්ම හා සමගින් කියලා. ඒ කොටස ඇහුණා. ඊළඟ කොටස අපි බලමු පින්වත්නි. මහණෙනි, ඇස පිළිබඳ යම් නිරෝධයක්, උපසමයක්, අත්ංගමයට යාමක් වේ නම් එය දුක්ඛ නිරෝධයයි. රෝගයන්ගේ උපසමයයි, ජරා මරණේ අත්ංගමයයි. ඇසෙහි යම් නිරෝධයක්, ඒ වගේම උපසමයක්, සංසිඳීමක්, අත්ංගමයක්, බැස යාමක් නැති යාමක් වෙනවනම් එය දුක්ඛේ නිරෝධය, දුකේ නැතිවීම, රෝගයන්හි උපසමය සංසිඳීම, ජරා මරණයන්හි අත්ංගමය. ඔය විදියට කනෙහි, නාසයේ, දිවෙහි, ශරීරයේ, මනසේ නිරෝධය, දුක්ඛ නිරෝධය, රෝගයන්ගේ උපසමය, ජරා මරණයන්හි අත්ංගමය නැතිව යාම හැටියට තේරුම් ගත යුතුයි. දැන් එතකොට මේ සාකච්ඡා කරන පින්වත්නි සමුදය හා නිරෝධය, හට ගැනීම හා නැතිව යාම පිළිබඳව සඳහන් කළේ. දැන් මෙතන සම්මුතිය තුළ අපිට ඇහුණු වචන ධර්මයේ පිළිබඳව යම් වූද අවබෝධයක් නැති කෙනෙකුට තේරුම් ගන්න අපහසුයි. පරමාර්ථ ධර්ම කතාවයි මෙතනින් තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ. ඇසෙහි ඉපදීම, පැවැත්ම, බිහිවීම, පහළවීම, දුකෙහි ඉපදීම, රෝගයන්හි පැවැත්ම, ජරා මරණයන්හි පහළවීම. දැන් මේක විග්‍රහ කරගන්න. දැන් ඇස කියනකොට පියවි ඇස තමයි අපේ මතකයට එන්නේ. අපි කතා කරන්නේ. පියවි ඇස කියන්නේ මේ අපි දකින ඇස. මේ ඇසත් නිර්මාණය වෙලා තිබෙන්නේ ධාතු හතරෙන්. මේ මුළු රූපස්කන්ධය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරෙන්. භූත ධර්ම නැත්නම් සතර මහා ධාතු. තද ගතිය, වැగిරෙන බව, උස්නේ, වායුව කියන හතරෙන් මේ ඇස නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ තමයි පියවි ඇස. එතකොට ඇස කියන අපි අදහස ගන්න කුමක්ද? දැන් මේ ඇසත් තිබුණට සමහර කෙනෙකුට ඇසෙන් ඕන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කුමක්ද? ඇසෙන් පේන්නේ නැහැ. බැලුවට පේන්නේ නැහැ. එතකොට ඇසක් තියෙනවා කිව්වට ඇසෙන් ඕන දේ සිද්ධ වෙන්නේ නැත්නම් ඒ ඇසෙහි අර්ථයක් නැහැ. එතකොට පියවි ඇස තියෙනවා. හැබැයි ඇසෙන් පේන්නත් ඕනේ. ඒක තමයි ඇස. ඊළඟට දහම් ඇස, ධම්ම චක්කු. අපි මේකට කියනවා ආධ්‍යාත්මික ඇස කියලා. දහම් ඇස කියන්නේ කුමක්ද? එතකොට පියවි ඇසෙන් දකිනකොට රූපයක් අසෘතව පෘථග්ජන හිතකින්, අසෘතව පෘථග්ජන හිතකින් ප්‍රිය අරමුණු වල ඇලෙනවා, අකමැති අරමුණු වල ගැටෙනවා. එසේ නොවේ නම් මධ්‍යස්තව තිබෙනවා. ප්‍රිය අරමුණකට වැටෙනකම්, අකමැති අරමුණක ගැටෙනකම්.
එසේ නොමෙතනම් පිය රූපේ රූපේ සාරජ්‍යති අප්‍රිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. ප්‍රිය අරමුණේ ඇලීම අප්‍රිය අරමුණේ ගැටීම සිද්ධ වෙන්නේ. දැන් ඒ අශෘතව පෘථග්ජන ඇසෙහි සාමාන්‍ය සකස් වීම. දහම් ඇසේදී කුමක්ද සිද්ධ වෙන්න ඕනේ? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඇස. එනම් පඨවි ආදී ධාතුන්ගෙන් සකස් වුණු මේ ඇස. ඒ පඨවි ආදී ධාතුන්ගේම විසිර යාමෙන් නැතිව යනවා. ඒක තමයි ඇස් පේන්නේ. ඇහි දැලක් බැඳිලා වගේ. ඇස රිදෙනවා, කකියනවා. ඔය ආදී වශයෙන් සඳහන් කරන්නේ එයයි. එනම් අනිච්ච ස්වභාවයට යටත් අනිච්ච ලක්ෂණේ තියෙනවා. හට අරගෙන බිඳී නැතුව යනවා. වහා වෙනස් වෙනවා කියන ස්වභාවය අපි දැන් දකිනවා. ඔන්න දහම් ඇසෙන් ස්පර්ශ කරනවා පියවි ඇස. දහම් ඇසෙන් අවබෝධයෙන් පියවි ඇස දෙස අපි උපකල්පනය කරනවා. මානසිකාර්යය කරනවා. එතකොට මේ ඇසත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වන පඨවි ආදී ධාතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වන ඒ පඨවි ආදී ධාතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. ඒ තමයි රිදෙනවා, කකියනවා, ඇස් පේන්නේ නැහැ, දැලක් බැඳිලා වගේ හොසත්කමක් කරන්න ඕනේ ආදී වශයෙන් සඳහන් කරන ඒ වගේ අවස්ථාවන් වලදී. එතකොට ඇසෙන් අදහසක් අර්ථයක් ගන්න මේක රූප දකින්න ඕනේ. රූප කියන්නේ පුද්ගලයෙක් හෝ වස්තුවක්. ලෝකේ දකින්න ඕනේ. පුද්ගලයෝ දකින්න ඕනේ. වස්තු දකින්න ඕනේ. අපිට අවශ්‍ය පරිදි කටයුතු කරගන්න ඇසෙන් ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට ඇසට රූප. ඒ රූපය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා. හේතුන්ගේ විසිර යාමෙන් නැතු යනවා. අනිච්ච ස්වභාවයට යුක්ත කරලා අනිච්ච ලක්ෂණයට යටත් කරලා දකින්න. යන්තනක අනිච්ච නම් දුක්ඛ අනාත්තත් එතන සම්බන්ධය තියෙනවා. අපි මුලින් අනිච්ච ස්වභාවය දකින්න. රූපයත් අනිච්ච ස්වභාවයට යටත්. ඇසේ රූපය සකස් වෙනකොට ඒ රූපය හඳුනගන්නේ විඥාණයෙන්, සිතින්. ඒ අවස්ථාව අපි හඳුන්වනවා චක්කු විඥාණය කියලා. එතකොට මේ විඥාණය, චක්කු විඥාණය එයත් අනිච්ච ලක්ෂණයට යටත්. අනිච්ච ස්වභාවයට යටත්. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්වල හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. අර පියවි ඇසේ පඨවි ආදී ධාතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම ඇස යම් ආකාරයකින් දකින්න වගේ දැන් විඥාණය කියන එක අපි දකින්න ඕනේ සිතින් අවබෝධ කරගන්න. සිතුවිලි ප්‍රත්‍ය කරගෙන සකස් වුණ විඥාණය, චක්කු විඥාණය ඒ සිතුවිලිම මනෝ සංචේතනික වශයෙන් වෙනස් වීමෙන් ඒ විඥාණය සිතත් නැති වෙලා යනවා. දැන් කාලෙකදී හිතපු දේවල් නෙමෙයි දැන් හිතන්නේ. දැන් මේට පෙර මොහොතදී හිතපු දේවල් නේ දැන් හිතන්නේ. ඒක වෙනස් වෙනවා. හිතත් ඒ වගේ. උද්‍යවයට යටත් හට අරගෙන බිඳී නැති වෙන. උපාද තිතිබංග හට අරගෙන බිඳී නැතිව යනවා. මේ විදියට ඇසයි රූපයයි චක්කු විඥානයයි. අනිච්ච ලක්ෂණයට යටත්. දුක්ඛ ලක්ෂණයට යටත් මේව මුල් කරගෙන දුක නිර්මාණය වීමේ හැකියාවක් තිබෙනවා මෙහි. අනත්ත මේ කිසිවක් මා යටතේ මා කැමති පරිදි පවතින්නේ නැහැ. මට ඕන විදියට පවතින්නේ නැහැ. මේ දිගින් දිගට පාත්නා කිසිවෙක් හෝ කිසිවෙක් අත්ත වශයෙන් ආත්ම වශයෙන් පවතින්නේ නැහැ. එය තමයි අනිච්ච දුක්ඛ අනත්ත නම් වූ තිලක්කන්ට යටත් කොට දැක්කේ. දැන් ඔන්න ආධ්‍යාත්මික ඇස සකස් වෙන. මේ තව ගැඹුරින් ගත්තොත් පින්වත්නි දැන් මේ පියවි ඇසේ කළු ඉංගිරියාවේ අපි කියන කළු බෝලේ කියලා කළු ඉංගිරියාවේ මැද ඕබාස දිලිසෙන ස්වභාවයට තමයි එතන චක්කුප්පසාදේ කියන තැනට අර රූපාරම්මණය සකස් වෙන්නේ. ඒ අනුව තමයි අර චක්කු විඥානයේ පහළ වෙලා හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ විඥාණයෙන්. ඇසේ රූපය හට ගන්නකොට හඳුනගන්නේ චක්කු විඥාන. හඳුන්වන ඒ අවස්ථාව චක්කු විඥානය කියලා. දැන් මේ පුටුව ලී පුටුවක් ලී පුටුවක්. යකඩෙන් කළ තිබුණා යකඩ පුටුවක්. වෙන ප්ලාස්ටික් වගේ දෙයකින් සකස් කළ තිබුණා ප්ලාස්ටික් පුටුවක්. ඒ වගේ ඇසේ රූපය හටගත්තම හඳුන ගන්න අවස්ථාව හඳුන්වන චක්කු විඥානය. කනේ ශබ්දය හට ගන්න අවස්ථාවේ හඳුන්වන විඥානය හඳුන්වන සෝත විඥානය ආදී වශයෙන්. එතකොට අපේ මේ විඥානය හෝසිත නැත්තම් මනස මේ වචන තුනෙන්ම එකම අදහසක් ප්‍රකාශ කරනවා. එතකොට මේ විඥානය අපි පුරුදු කොට තිබුණොත් කුමක්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති. හේතුම් ප්‍රත්‍ය කරගෙන යම් ඵලයක් විපාකයක් සකස් වේද ඒ හේතුන්ගේම විසිර යාමෙන්
ඒ ඵලයේ විපාකය නැතුව යනවා. ඒ නිසා සම්මුතිය තුල ව්‍යවහාර අර්ථයෙන් මමය මාගේ යයි හිතුවත් පැවසුවත් ක්‍රියා කළත් පරමාර්ථ වශයෙන් සිතුවිලි හෝ වචන හෝ ක්‍රියාවන් හෝ මේ කිසිවක් නැත්තම් මනෝ කර්ම හෝ වචේ කර්ම හෝ කාය කර්ම හෝ කිසිවක් නේතං මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවෙමි. නමේසෝ වත්තා මගේ ආත්මය නොවේ. මගේ වසඟේ කිසිවක් පිහිටන්නේ නැහැ, පවතින්නේ නැහැ. දැන් ඔන්න ආධ්‍යාත්මික ඇසට අපි හිත යොමු කරලා තියෙනවා. දැන් පින්වත්නි කාලෙකදී පියවි ඇසේ තිබුණු ස්වභාවය අපිට නැති වෙලා යනවා. ඒ කියන්නේ ඇස් පේන්නේ නැතුව යනවා. දැන් ධම්මැස පුරුදුකට තිබුණනම් මොකද වෙන්නේ? ධම්මැස දැන් ක්‍රියාත්මකයි. යම් කෙනෙක් පොතක් කියවනවා. ඇස්නේ පේන්නේ නැත්තේ. යම් කෙනෙක් කියවනවා අපිට කන ඇහෙනවා. අහගෙන ඉන්නවා. අපි අර පුළුවන් කාලේ දැකලා ගත්ත චිත්ත රූපත් එක්ක ධම්මැස පුරුදු කරලා තිබුණම ධම්මැසෙන් අපි දැක ගන්නවා. උපතින්ම කෙනෙක් ඇස් පේන්නේ නැතුව හිටියනම් චිත්ත රූප මවල ඇති කරගන්න පුළුවන්. සමහරට පාට වගේ දේවල් අපහසුයි. නමුත් අතරින් අල්ලලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි හිතමු රෝදය කියන්නේ. එහෙම නැත්නම් කෝපය කියන්නේ. පිඟාන කියන්නේ. ඒ අතට දැනෙනවා. එතකොට කාය ස්පර්ශයත් එක්ක කාය විඥාණයෙන් හඳුන්වලා දෙනවා. හිතට හඳුන්වලා දෙනවා. කටින් කියනවා. කන් දෙක ඇහෙනවනේ. කියලා පෙන්වන්න පුළුවන්. කාය ස්පර්ශයෙන් ඒක ලබනවා. සමහරට නාසයෙන් ආග්‍රහණය තුලින් සමහර ආහාර පාන, සමහර වස්තුන්, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් මේවා දකින්න පුළුවන්. කුමන හෝ ආකාරයකින් එකක් අක්‍රිය වෙනකොට අනිත් ආකාරයක හඳුන්වලා දෙනවා. මම මේ සඳහන් කරන්නේ විඥානයේ සමස්තයක් ගත්තොත්. දැන් ඇසේ රූපේ හට ගන්නකොට චක්කු විඥානය, කනෙහි ශබ්දය හට ගන්නකොට සෝත විඥානය, නාසය ආග්‍රහණය, ගහන විඥානය ආදී වශයෙන් නමුත් සමස්ත වචනයක් ගත්තොත් විඥානය. ඒකම විඥානය. තනි වචනෙන් හඳුන්වන විඥානය පුරුදු කොට තිබුණොත් හඳුනා ගැනීමෙන් අනතුරුව ඉදිරියට යන්න. දැන් අභිධර්ම කතාවේ පින්නත් හඳුන්වනවා එතෙන්දී සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන කියලා. ඒක අර චිත්තක්ෂණ 17 මැද කොටස. එතකොට සම්පටිච්ඡන කියන තැනින් දොරටු විවෘත කළා වගේ සම්පටිච්ඡන පිළිගන්නවා. චක්කුද්්‍රාරය පිළිගන්නවා බාහිර ආරම්මණයට රූපයට. සෝතද්්‍රාරය විවෘත කරනවා පිළිගන්න ශබ්දයට ඒ වගේ. සම්පටිච්ඡන පිළිගන්නවා. සම්තීරණ තීරණයකට එනවා. තීරණයක හටගන්න හැම දෙයක්ම නැති වෙනවා. භාවිත හිතක් තිබුණොත් කිසිවක් ස්ථිර සදාකාලික නෑ. සම්මුතියක් පමණයි මම මගේ කියන්නේ. අස්සාදයේ දකින්න. නමුත් මෙතන නැතුව යාමක් වෙනස් වීමක් තිබෙනවා. ආදීනවය. ඒ නිසා නිස්සරණය මම මගේ කියලා කිසිවක් ස්ථිර සදාකාලික කරගන්නේ ඔන්න වොත්තපණයට වැටෙනවා. සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපණ පිළිගත්ත තීරණය දැන් දන්නවා කුසල් අකුසල් හොඳ නරක. එතකොට හිත පුරුදු කොට තිබෙනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් කොට පුරුදු කොට තිබෙනවා නම් සම්මුතිය තුළ පැවැත්වුවත් හඳුනගෙන පවුල කෙනෙක් සම්මුතියේ මගේ කෙනෙක් මේක කැමති තමන්ගේ ගේ දොර මේ දේවල් ආරක්ෂා කරගන්න උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. ධෛර්යමත්ව කටයුතු කරනවා. දරුවන් දකින්න නුඹලා මගේ වස්තුව හදවත කියලා කියනවා. ඔක්කොම සම්මුතිය. හට අරගෙන බිඳී නැතිව යනවා. කිසිවක් ස්ථිර සදාකාලික නොවේ. මෙන්න මේ අදහසත් එක්ක වොත්තපණයට එනකොට පින්වත්නි උපාදානයන්ගෙන් තොරව සකස් වෙන්න ඕනේ. උපාදානයන්ගෙන් තොරව සකස් වෙන්න ඕනේ. චිත්තක්ෂණ කතාවේදී මීළඟට ජවන්සිත සකස් වෙලා තදාලම්බන භවාංග වශයෙන් අවස්ථාව සකස් වෙනවා. නමුත් මේ සම්පටිච්ඡන සම්තීරණ වොත්තපණ කියන තුන අවස්ථා තුන මනාකොට සකස් කරගන්න පුළුවන් නම් දහම් ඇසේ ආධ්‍යාත්මික ඇසෙහි කනෙහි නාසයේ දිවෙහි කයේ සිතේ ඊටාම හොඳ අවස්ථාවක්. ඊටාම හොඳ අවස්ථාවක්. දැන් එතකොට මොකද තේරුම් ගත්තේ? පියවි ඇස් දෙකෙන් බලන ලෝකෙත් එක්ක කොටසක් අපිට ඇහෙනවා. ධර්මයේ තුල පෙන්වුම් කරනවා. දැන් සිගාලෝවාද සූත්‍රයේ තුල පින්වත්නි ඔබ අහලා තියෙනවා. බොහෝ සූත්‍ර තියෙනවා. නැත්නම් මංගල සූත්‍රයේ තුල මංගල කරුණු 38 මුලින්ම සඳහන් කරේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ආදී වශයෙන් බාලයන් ආශ්‍රය නොකරන බාලයේ කිව්වේ නුවණින් ධර්ම ඥානය මදාය ආශ්‍රය කරන්න එපා.
ඥානයේ තියෙන අය ධර්ම ප්‍රඥාවෙන් යුක්ත ආශ්‍රය කරන්න, පිදි උත්තම් පුදන්න ආදී වශයෙන්. එතකොට සම්මත ලෝකයේ තුල එහෙම ඇහෙනවා. අඹදරුවන්ට සලකන එක, උපස්ථාන කරන එක ආදී වශයෙන්, මව්පියන්ට උපස්ථාන කරන එක ආදී වශයෙන් ඒව දකිනවා, ඇහෙනවා. සිගාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයේදී දෙමව්පියෝ දරුවෝ, ස්වාමි භාර්යා, ගුරුවරු ශිෂ්‍යෝ, සේව්‍ය සේවක ආදී වශයෙන් ඇහෙනවා. දැන් මේ දේවල් සම්මත ලෝකයේ තුල කළ යුතු යුතුයකම් අපි මේ ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් සිතුවිලි වශයෙන් පවත්නවා. තවදුරටත් සරල කළ සඳහන් කළ ඇසෙන් ලෝකේ දකින්න, රාගයෙන් දකින්න එපා, තරහෙන් බලන්න එපා. අම්මා කෙනෙක් දේශ බලන වගේ බලන්න, අපච්චි කෙනෙක් දේශ බලන වගේ බලන්න, මට සහෝදරයෙක් වගේ සලකන්න, මිනිසෙක් හැටියට සලකන්න, ආදරෙන් ලෙංගතුකමෙන් කතා කරන්න. අපේ මුලින් සඳහන් කළ සිත කය වචනේ හික්මවාගෙන පස්පව් දස අකුසල් කරන්නේ නැතුව කුසල් මාර්ගයට යොමු වෙලා කටයුතු කරනවා. දැන් එතෙන්දී අපි කියනවා ඇස රැක ගන්න කියලා. පරමාර්ථ ධර්ම වශයෙන් කියන්න පුළුවන්. චක්කු ඉන්ද්‍රියේ රක්ඛත කියලා. චක්කු ඉන්ද්‍රියන් ඇසෙහි නැත්නම් චක්කු ඉන්ද්‍රියෙහි පාපී ධර්ම බැහැර කරලා සංවරයක් ඇති කරන්න කියලා. චක්කින්ද්‍රියේ සංවරං ආපජ්‍යත, ඇසෙහි සංවරයට එන්න කියලා කියනවා. ඒක පරමාර්ථ ධර්මයට සම්බන්ධයි. නමුත් සම්මුතිය තුලත් කියනවා. ඇහිම් ලෝකෙ දෙස බලනකොට කරුණාවෙන්, මෛත්‍රියෙන් බලන, රාගයෙන්, තරහෙන්, වෛරයෙන් බලන්න එපා. ඔය කන් දෙකෙන් නපුරු දේවල් වලට අහුම්කම් දෙන්නේ නැතුව හොඳ දෙයක් මහන්න. නාසයෙන්ුත් ඒ වගේ දිවෙන් ආහාර ගන්න එක පමණක් නෙමෙයි. ආහාර ගත්තත් රස තෘෂ්ණාවෙන් බැහැර වෙන්න ඕන. භෝජනයේ මාත්‍රඥතාවය පිළිබඳව පමණ දැන ආහාර ගන්න ඕනේ. කතා කරනකොටත් වචනේ පරිස්සම් කරගන්න ඕනේ. බොරු කීම්, පරිස වචන, කේලාම් කින්, හිස් වචනින් ඈත් වෙලා. කය නපුරු ලෙස යොමු කරන්න එපා. ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර වලට යොමු කරන්න එපා. ආදි වශයෙන් සම්මත ලෝකයේ තුල ඒ දේ ඇස ගැන කතා කළා. හොඳ කෙනෙක් කියලා, සත්පුරුෂ කෙනෙක් කියලා, සමාජයට ගරු කරන කෙනෙක්, මනුස්සත්වයට ගරු කරන කෙනෙක්, කාටවත් කරදරයක් නැතුව ඉන්න කෙනෙක්, මහ පොළොවටවත් බරක් නොදෙන ඉන්න ජීවිතය පාත්තන කෙනෙක් කියලා ඔබට ඇහිලා ඇති. ඔබ ගැනත් කියන්න ලැබේවා. ඔබත් කියලා ඇති. දැන් හොඳයි සම්මත කතා. හැබැයි පරමාර්ථ ධර්ම වශයෙන් ඇස ගැන කතා කරනකොට මේට වඩා ගැඹුරු කතාවක් කියනවා. එතකොට දැන් මේ අපි දේශනාව තුළ සඳහන් කළේ ඇසෙහි පිළිබඳව යම් ඉපදීමක්, පැවැත්මක්, පිහිටීමක්, පහළවීමක්. එය දුකෙහි ඉපදීමක්, රෝගයන් පැවැත්මක්, ජරා මරණයන් පහළවීමක්. ඒ කුමද්ද සඳහන් කළේ. එතකොට අපි අර සම්මත ලෝකයේ කියපු දේවල් අනුව පියවි ඇසත් එක්ක, පියවි කන, නාසය, දිව, ශරීරය, මනසත් එක්ක සීලේ පිහිටලා අවබෝධයෙන් යුක්තව, කායික වාචික සංවරයෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට අපිට ඇස අවශ්‍යයි. ඇසේ පහළවීම අවශ්‍යයි. ලෝකේ දකින්න කටයුතු කරනවා, ජීවත් වෙනවා, ධර්මයේ දකින්න උපකාර කරනවා. කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස අවශ්‍යයි. දැන් එතකොට මේ ඇසෙහි ඉපදීම, දුකෙහි ඉපදීම, ලෙඩ දුක් වල පැවැත්ම, ජරා මරණ වල පහළවීම කියලා කුමද්ද සඳහන් කළේ? දහම් ඇසින් තොරව. අපි පැහැදිලි කළානේ පියවි ඇසයි දහම් ඇසයි ධම්මචක්කු වෙනස. එතකොට අන්න ඒ අවබෝධයෙන් තොරව පියවි ඇසෙහි ස්වභාවයේ අශෘත ප්‍රත්‍යක්ජන ස්වභාවයෙන් පමණක් නම් ජීවත් වෙන්නේ. අරමුණු ගන්නේ. ඇසෙන් රූපයක් දකිනකොට චක්කු විඥාණයෙන් හඳුනාගත්තකොට නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා. මම කැමති ආකාරයේ ලීලාව ස්වභාවය අනුව ප්‍රියනම් ඒකට මම කැමතියි. ඒක හඳුන්වනවා එතන ධර්මයට අනුව චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඇසේ රූපය හටගන්නකොට චක්කු විඥාණයෙන් ඉටු වඩන, මන වඩන, ප්‍රියදැයිහි කාමීන් යුත් ඇලුම් කරන කෙන ස්වභාවයෙන් රජනීය. හිත කුල්මත් කරවන. අශෘතව පෘථග්ජන ස්වභාවය. ඊට පස්සේ මොකද වෙන්නේ? සාමාන්‍ය කියන විදියට හොඳ වුණත් නරක වුණත් ඒකට මම කැමති. ඒක මගේ. හිතින් ගන්නව ඉස්සෙල්ලා, ඊට පස්සේ අතින් ගන්න හදනවා, ලං කර ගන්න හදනවා. ඊට පස්සේ අතින් අරගෙන හිතින් අල්ල ගන්න හදනවා. හැබැයි අභාවිත හිත, අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් කොට දකින්න පුරුදු නැති හිත, ධර්මයෙන් පුරුදු නොකළනද හිත හිතින් ගත්තා, දෑතින් ලං කරගත්තා. හැබැයි ඒ හිත දැන් ඒකෙන් අතෘප්ති කර වෙනවා. දැන් මට මේක ඇති.
දැන් මට අලුත් යමක් ඕනේ. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසින් සිතුවිලි. අතෘප්ති කර. මහිච්ඡතා කියලා කිව්වේ ඒකයි. මහා සාගරයට කොයිතරම් ජලය වැටෙනවද සෑහීමක් නැහැ වගේ. ගින්දරට කොයිතරම් දරදැම්මත් පිලිසීමෙන් සෑහීමක් නැහැ වගේ. මිනිස්සු පස්පව් කරන්නේ මේ නිසානේ, ගහ බැන ගන්න මේ නිසානේ. ජීවත් වෙන්න කුසගින්න ගියක් දොරක් හදාගන්න කියලා අදහස් සඳහන් කළාට අවසානයේ කෙලවර බැලුවොත් හිත සතුටු කරන්න. කෙලවරක් නැතුව සතුටු කරන්න. ධර්මානුකූලව බැලුවොත් ධර්මානුකූල ජීවිතයක් පවත්වන්න අපිට බොහෝම දේවල් සමහර අද අපි මේ බොහෝ විට කලබල කරගන්න, සණ්ඩුකෝලහල කරගන්න දේවල්ම අවශ්‍ය දේවල් නෙමෙයි. නමුත් අපි හිතින් ඒ දේවල් ඉල්ලනවා. හිතින් ඒ දේවල් මට ඕන කියනවා. හිතින් හිතාගත්ත දේවල් නැති වෙනකොට පිළිගන්නට කැමති නැහැ. රෝද දෙකක් තියෙන එක්කෙනා රෝද තුනක වාහනයක් වෙන. තුනක තියෙන කෙනා හතරක්. හතරක් තිබිච්ච එක්කෙනා ලොකු පෙනුමැති සම්මතයේ පවතින වටිනාකමක් තියෙන ඒ විදියට. ඇඳුම් ගැන හිතලා බලන්න. ඇඳුම් නැති නිසාමද නිරන්තරයෙන් ඇඳුම් වලට කැමැත්තක් ඇති කරගෙන මිලට ගන්න යන්නේ. සමහර විටක තමන්ගේම પરම්පරා දෙක තුනකට ඇඳුම් තියෙනවා. නමුත් ওই විදියට සෙරෙප්පු සපත්තුත් වෙන්න පුළුවන්, බොහෝ දේවල් වෙන්නත් පුළුවන්. මේ සිතේ ස්වභාවය. එතකොට අශෘතව පෘථග්ජන ස්වභාවය ප්‍රියනම් අරමුණේ ඇලිලා ඒක ලබන්න උත්සාහ කරනවා. කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණත් ඒ වගේ. කැමැති අරමුණ ලබන්න උත්සාහ කරනවා. ලැබුවට පස්සේ ඒක පවත්වා ගන්න උත්සාහ කරනවා. ඊළඟට වෙන අරමුණු හිත කරදර කරනකොට අපි විස්තර කළා වගේ ඒක දැන් ඇති මට වෙනත් අලුත් පෙනුමක්, අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිලි ඒකට දබර කරගන්නවා තමාගේම සිත තුළ. ඒක තමයි වර්තමානයේ බොහෝ විට කොයි ආතතිය දුම්නස කියලා කියන්නේ. ඊළඟට ස්වභාවය අනුව සියල්ලම සංකතනම් හට අරගෙන බිඳී නැතිව යනවා. සියල්ල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. එතකොට මොකද වෙන්නේ? නැති වෙච්ච දේවල් නැවත ලබන්න උත්සාහ කරනවා. දුකටපත් වෙනවා. ඒ දේ නැතිනම් වෙනත් දෙයක් ලබන්න උත්සාහ කරනවා. පේන්නේ නැත්නම් ඇහෙන්නේ නැති දෙයක්. මේ පුද්ගලයා නැතිනම් වෙනත් පුද්ගලයෙක්. මේ පුද්ගලයා නැති තැන තනිකම නම් වෙනත් පුද්ගලයොත් එක්ක එකතු වෙලා තනිකම පාළුව නැති කරගන්න. මේ අනවබෝධයෙන් අශෘතව පෘථග්ජන හිතේ ස්වභාවය. එතකොට ඇසේ පහළ වෙනවා කිව්වේ ඔන්න ඔය අභාවිත හිතෙන් ඇලීම සහ ගැටීමත් එක්ක. ඇලීම සහ ගැටීම කියන්නේ කොහොමද? අනවබෝධයට හඳුන්වන ඔය අවබෝධය නැත්තම් හිත පුරුදු නැත්තම් ඒක අවිද්‍යාව. ඒක මෝහය. ඔය මෝහයෙන් යුක්තව ඇස පහළ වුණා, ඇස ඉපදුනා කිය මොකද්ද? ඇලීම සහ ගැටීමනේ. ඒ සඳහන් කරේ ලෝභ දෝෂනේ. ලෝභ දෝෂ කියන්නේ මොකද්ද? දුක්. ප්‍රාණඝාත, සොරකම්, කාමමිත්‍යාචාර, බොරු කීම්, මදයට ප්‍රමාදයට හේතුන් රහමෙර ආදී වශයෙන් පන්සිල් කතා බලන්න. එතන පටන් පස්පව් දස කුසල් පටන්. මේ සියල්ලම තණ්හා, මදමාන, දිට්ඨි ඔබට වැටහෙන විදියට බැන ගැනීම, නපුරුකම් කිරීම, ගහ බැන ගැනීම, ප්‍රාණඝාත කිරීම, සණ්ඩු දබර කිරීම, තරහ වෛර ඇති කර ගැනීම, බද්ධ වෛර ඇති කර ගැනීම, මට නිින්ද යන්නේ නැහැ, කුසගින්න දැනෙන්නේ නැහැ කියන දේවල්, මට හිත හදාගන්න බෑ කියන දේවල්, මං නම් දැන් ජීවත් වුණා ඇති කියන දේවල්, තවත් කෙනෙක් මොනවා කළත් හොඳක් දකින්නේ නැහැ කියන දේවල්, අනුන්ගේම අඩුපාඩුමයි දකින්නේ කියන දේවල්, දෙමව්පියෝ දරුවෝ ගුණවත්කම සත්පුරුෂකම අමතක කරලා දෙමව්පියෝ දරුවන්ට, දරුවෝ දෙමව්පියන්ට, ස්වාමි භාර්යා, සොහිරු සොහිරියන්, අවසානයේ මිනිස්කම, මේ සියල්ලම විපත් වෙලා අවසානයේ ඔබ කියාවේ හැමදෙනාම මහ නපුරු වෙලා කියලා. හිත රිදෙන්න එපා. නෝනින් හිතලා බලන්න. දැන් එක්ක කියාවේ වැඩි පිරිසක් මහ නපුරුයි කියලා. විශ්වාස කරන්න අමාරුයි. ලං වුණත් බයයි මොන කරදරයක් කරයිද කියලා. දැන් හිතලා බලන්න මොකද වෙලා තියෙන්නේ? අනෝබෝධයෙන් ඇසේ පහළ වීම නිසානේ. දැන් මේ ඇසේපයි කියන එක නෙමෙයි නේද කිව්වේ? පැහැදිලිනේ. ඇසක් අවශ්‍යයි. පියවි ඇස අවශ්‍යයි. නමුත් පරමාර්ථ ධර්ම කතාවට අනුව අනෝබෝධයෙන් ඇස පහළ වුණා කිව්වේ ප්‍රිය අරමුණු වල ඇලුනා, අකමැති අරමුණු වල ගැටුණා, ලෝභ දෝෂ මෝහ, ප්‍රාණඝාත, සොරකම්, කාමමිත්‍යාචාර, බොරුකින් ආදී වශයෙන් ගහ බැන ගැනීම, නපුරුකම් කිරීම, සොරකම් කිරීම, අප්‍රමාණ දුක්ඛ දෝමනස, දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ උතුම්කමත් අමතක කරලා අවසානයේ කෙලවරක් දකින්න නැති අනමතග්ග, කෙලවරක් දකින්න නැති සසරට, සතර අපායම, නරක තිරිසන් ප්‍රේතස්වර කියන සතර අපායම මුල් කරගෙනම
මාර්ගය හදා ගන්නවා. දුගති මාර්ගය විනිපාතං බහුල ලෙස දුක් විඳින්න සිද්ධ වෙන අපායකම නිරේකම උපදින්න මාර්ගය හදා ගන්න. මෙය තමයි ඇසේ පහළවීම දුකේ පහළවීම කිව්වේ. සියලුම රෝග අපි මේ හඳුන්වන උණ හෙම්බිරිසාව කියන තැන පමණක් නෙමෙයි. කෙලෙස් ව්‍යාධිය නිසා කෙලෙස් ව්‍යාධිය රාග දෝෂ මෝහයන්ගෙන් සමන්නාගත කෙලෙස් ව්‍යාධිය පවතින්නේ මේ නිසා. ඔය ඇස අනවබෝධයෙන් ඉපදීම නිසා දුකත් ඉපදෙනවා. කෙලෙස් ලෙඩක් තියෙනවා. ඊට පස්සේ ජරා මරණ සසර සකස් වෙනවා. අවිද්‍යාව නිසානේ අනවබෝධය කියලා කිව්වේ දැන්. ඒ අවිද්‍යාව නිසා සංස්කාර එතන කර්ම අරමුණු සංස්කාර විඥානයේ නාම රූපෙන් සලආයතන අසාදී සලආයතන තිනකොට ඇසෙන් රූප වශයෙන් ස්පර්ශයෙන් අනෝබෝධය නිසා සැප දුක් මධ්‍යස්ථ විඳින් එතන ලෝභ දෝෂ මෝහ වේදනාවෙන් තෘෂ්ණාවෙන් උපාදාන දැඩිව ගන්න උපාදානෙන් භවය ඉපදෙමින් මරණයටපත් වෙමින් යනවා. නැත්නම් ස්කන්ධ පංචකයේ විසිරෙනව නැවත හට ගන්නවා. භවයෙන් ජාති කියන්නේ ඉපදීම ඉපදුනා කියන්නේ ජාතිපච්චයා කියන බලන්න ඔබට මතකයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. දැන් ජරා මරණ මෙතන වචන දෙකයි පාවිච්චි කරේ ජරා මරණ කියලා. ඒ සියල්ලංගේම නැවත හට ගැනීම සිද්ධ වුණා. දැන් පින්නතනේ වර්ධවා තේරුම් ගන්න තු නිසිලස තේරුම් ගත නේද? ඇස අවශ්‍යයි දහම දකින්නත්. හැබැයි ඒ ඇස දහම් ඇසක් බවට පත් කර ගන්න ඕනේ. බුදු උතුමොත් ඇසෙන් දැක්කා. ලෝකයේ දැක්කා. දැන් බෝධිසත්ව උතුමෝ සිද්ධාර්ථ කුමාර කාලේ උයනට යනකොට මතකයිනේ සතර පෙර නිමිති දැක්කා. ඒ කවුද? ලෙඩෙක්. ගිලන් වූ අය. මොකද ලෙඩ වෙනවා කියන්නේ? ඔබ වගේම ඔය හොඳට ඉඳලා කායිකව නිරෝගී ඉඳලා දැන් ඒ ගිලන් වෙලා ලෙඩ වෙනවා. මමත් වෙනවද? ඔව් මමත් වෙනවා. එතකොට පිය රජතුමා එතුමත් වෙනවා. යසෝදරාත් වෙනවා. මේ ලෝක හැම කෙනෙක්ම ලෙඩවීමට උරුමයි. ඇසෙන් දැකලා තමයි ගත්තේ ස්වභාවය. ඊළඟ දැකිය කවුද? මහලු අය. ඒ කවුද? ඔබ වගේම ඉඳලා අර ස්වභාවයටපත් වෙලා. මමත් වෙනවද? ඔව් වෙනවා. පිය රජතුමා ඔව් කවුරුද? ඊට පස්සේ මලමිනිය. අර කවුද? 4 දිනක් කර තියාගෙන යන්නේ. ඇසෙන්නේ දැක්කේ? මියදුණු කෙනෙක්. එතකොට ඔය වගේ කටයුතු කරන්න බෑ. හුස්ම අවසන් වෙලා. හුස්ම ගන්න. විඥානයේ බැහැර වෙලා. දැන් දරක බැල්ලක් තරම්කත් ප්‍රයෝජනය නැහැ. ඔය පුච්චන් අරගෙන යන්න. නැත්තම් මහපොලේ පස්සට කරන්න ඕන. මමත් මිය දෙනවද? ඔව් ඔබත් මැරෙනවා. සියලු දෙනා. පැවිදිරුවක් අර කවුද? මේ ස්වභාවය මේක කෙලවරක් නැති ගමන. ජාති ජරා ව්‍යාධි මරණ. අනෙතනින් නිදහස් වෙන්න. සදහටම නිදහස් වෙන්න. හුදෙකලා ජීවිතයකටපත් වුණු බැඳීම් වලින් නිදහස් වෙන චරිතයකට ජීවිතයකට එකතු උතුමේ. මටත් වෙන්න පුළුවන්ද? හිතෙන් හිතාගත්තා. ඇස් දෙකින් ඕක පළමුවෙන්. ඉතින් කන අර උත්තරය ලැබුණා. රතාචාර්යගේ යහළුවාගේ උත්තරය. කනෙන් දැකලා. එතකොට ඒ ඇස උන්වහන්සේ එදා ගෙදර ඇවිදිලා අර නලංගනන්ගේ විප්‍රකාර කියලා වචනයක් තියෙන්නේ. ඒක දැකලා අහලා යථා ස්වභාවය අවබෝධ කරගත්තා. ඊළඟට යන්න ලෑස්ති වෙලා මතකයි කතාව රාහුල දෙස යසෝදරාව ලං කරගෙන සිට රාහුල කුමාරයා එදාම ඉපදුණු දෙස දැකලා ඇස් දෙකෙන් දැක්කා. මතකද කතා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං රාහුලෙක් ඉපදුනා බැඳීමක් ඇති වුණා කියලා බන්ධනය. දැන් මේ මාර්ගය ඊළඟට දුෂ්කර ක්‍රියා කළ කාලය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පස්සක මහණුන් සොයාගෙන යාම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශන දැන් මේ දෙස එකින් එක බලන්න. ඇස කන නාසය දිව ශරීරය මන ෂඩ්ආයතනම මිස්කන්ධ පංචකය තුළ සකස් වුණු ඒවා පහළවීම දහම් ඇසක් බවට පත් කරගත්තා. හැබැයි දහම් ඇසක් බවට පත් කරගන්න නැතුව පවත්වා ගැනීම තමයි ඇසේ පහළවීම, නාසයේ කනේ පහළවීම, නාසයේ පහළවීම, දිවේ පහළවීම, කයේ පහළවීම, සිතේ පහළවීම දුකක් කිය. අනෝබෝධයෙන් සිද්ධ කරගන්නා වූ පහළවීම රාග දෝෂ මෝහ වැඩෙනවා. ප්‍රිය අරමුණු ඇලෙනවා, අකමැති අරමුණ ගැටෙනවා. ඒක කෙලෙස් රෝගවලට පැවැත්මක් වෙනවා. දැන් වැඩි පිරිසක් කෙලෙස් රෝගයන්ගෙන් යුක්තව කියලා එහෙම ඔබ හිතනවද පින්වත්නි? ඔබම ඒකට උත්තරයක් හදාගන්න. තමන්ගේ පරිසරය තුලින් වැඩි පිරිසක් කෙලෙස් වලින් ලෙඩ වෙලා දින්නේ කියලා කියන කායික උණ හෙම්බිරිසාව හෝ වෙනත් රෝගයක් නොව. ප්‍රිය අරමුණු වල ඇල ඒක නැතුව මට බෑ. ඔය කල්පනා කරමින් ඉන්නේ ඇයි? මට ඒක ඕනේ.
හැබැයි ඒක ලබන්න බැහැනේ. බැරි වුණාට මගේ හිත ඉල්ලන්නේ මේක. ওই විදියට දෙබසක් ඇති වෙනවනම්. එහෙම නැත්නම් ඇයි ඔය තරහෙන් ඉන්නේ? මට ගැහුවා බැන්න. අක්කොච්චි මං අවදිමන් වශයෙන් ධම්මපදයේ යමක වර්ගයේ සඳහන් කළේ. තරහෙන් වෛරෙන් ඉන්න එපා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. තරහ වෛරය මෙලවටත් හොඳ නැහැ. අකුසල් සිද්ධ වෙනවා. පරලොවටත් දුගතිය හදනවා. මේ හට අරගෙන බිඳී නැතිව යන වස්තු වෙනුවෙන්නේ මම මුල් කරගෙන ඇලීම් ගැටීම් ඇතිවුණේ එනේ මේ ව්‍යාපාදයේ තරහ වෛරය එය අයහපත්. හට අරගෙන බිඳී නැතිව යනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. මරණින් මතු දුගතිය හදනවා. දැන් මේ අවබෝධයත් එක්ක සකස් නොවුනොත් දැන් පෞල් පරිසරය තුළ ඇලීම් ගැටීම් එක්ක සිදුවන දේ ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ තුලින් අවසානය කියන්න පුළුවන් මොකටද මම මට ඇස් දෙකක් ලැබුණේ මේව දැක දැක ජීවත් වෙන්න. ඇසෙන් පව් කරනවද? රාග දේශ එක්ක. නැත්තම් මම රැවටුණා මට වැරදුනේ මේ ඇස් දෙක නිසා. මගේ කන් දෙකෙන් ඕවහල මාව රැවටුණා. මාව මේ පවට ඇදලා දැම්මා. මට සුගතියක් ලබන්න බැරි වුණා. මේ කන් දෙකෙන් අහපු දේවල් නිසා ආදි වශයෙන් හිතලා බල. ඒ ඔක්කොම කෙලෙස් ලෙඩ. අවසානයේ ඒ ලෝභ දෝෂ මෝහ නිසා ජාති ජරා ව්‍යාධි මරණය නැවත හදා ගන්නවා හැදෙනවා. එය තමයි අදහස් කළේ මේ ඇසේ පහළ වීම නාසයේ ඇසෙහි කනෙහි නාසයේ දිවෙහි කයෙහි මනසේ පහළ වීම දුකේ පහළ වීමක් ඒ වගේම රෝගයන් පැවැත්ම ජරා මරණ වල පහළ වීමක් කියලා. ඒ ධම්මැස පහළ වීමක් ඒ ධම් ඇස ඒ ධම් කන නාසයේ දිවසර මනස ඒ තමයි නිරෝධය කියලා කිව්වේ. අන්න ඒ නිරෝධය තමයි හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්වල හේතුන්ගේ විශ්‍රයාමෙන්. එතෙන්දි මොකද්ද? දුක්ඛේ නිරෝධය. එතකොට ඇස කන නිරෝධ කරනවා කියන්නේ මේ ධම්ම අවබෝධයට ධම්මැස ධම් කන පහල කරගන්නවා කියන එකයි. එතකොට ඒ ඇසේ ඒ කනේ නාසයේ දිවේ ශරීරයේ මනසෙහි නිරෝධය නම් දුකෙහි නිරෝධයයි කෙලෙස් රෝගවල නිරෝධයයි ජරා මරණවල නිරෝධයයි. මේ තමයි සිද්ධ වෙන්න ඕනේ මේ ජරා මේ චක්කු සූත්‍ර දේශනාවෙන් අද දවසේ පැහැදිලි කළේ වර්තමානයේට සම්මතයටත් ගලපගෙන අපේ ජීවිතයේ පුරුදු කළ ප්‍රතිපදා මාර්ගයේ ඔස්සේ ධර්මාබෝධයේ පිණිස කටයුතු කළ යුතුයි කියන අදහසයි මේ දේශනාවෙන් දේශනා කළ අපත් ධර්ම මාර්ගය තුළ වඩාත් තව සිත සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන නිවන් මඟ වෙත අපේ සිත පවත්වා ගන්න අපට තවදුරටත් ශක්තිය සැකසුණා වගේම ඔබටත් මේ දහම් දෙසම ඔස්සේ කුඩා කල පටන් පුරුදු කළ ඒ ප්‍රතිපදා මාර්ගයේ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම චක්කු සූත්‍රයෙන් අසකනනාසයේ දිව ශරීරයේ මන කියන ආයතන 6ම මුල් කරගෙන පහළ වීම නැත්නම් සමුදය හා නිරෝධය පිළිබඳව දේශනා කළ උතුම් ධම ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවෙහි පින්වත් වූ දායකත්වයේගෙන කටයුතු කරනු ලැබුවේ නම්බර 44 ගැටන්ගම රත්නපුර පදිංචි GM ප්‍රියානි චන්ද්‍රලතා, GM සුනිල්, මහින්ද විජේසිංහ යන මහත්ම මහත්මීන් විසිනුයි. පින්වත් ඔබ බලාපොරොත්තු වෙනවා 2022 ජූලි මාස 28 වන දිනට පල්ලෝ සැපත්ව වසර 20ක් සපිරෙන GM පොඩි අප්පුහාමි පියාණන්ට WG රම්මණිකේ වැරණිය ගොඩ මෑණියන්ට GM ලක්ෂ්මන් සොහුරාට සහ GM නන්දාවතී නන්දනියට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා කියන අදහසයි. ඒ අදහස එසේම ඉෂ්ට වේවායි මේ දේශනාව ඔස්සේ ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අතිපූජ්‍ය මිරිසේ ධම්මික හිමිපාණන්ට මෙම ධර්ම දානයේ සියලු කුසල් අත්වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා, සිදු කරන ශාසන මෙහෙවරට ශක්තිය ලැබේවායි පින්වත් වූ ඔබ ප්‍රාර්ථනා කරනවා. සාදුයි අපත් අනුමෝදන් වෙනවා. ගැටන්ගම ශ්‍රී විජයාරාමාධිපති
කුමල්ගම මේදංකර හිමිපාණන් හට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාගේ දුක් දුම්නස් සෝතැවුල් නිම වේවායි පින්වත් වූ ඔබ ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ ඉසුළු පින්නතුන්ලාටත් ඔබ සඳහන් කළ අයුරින් ඔබ නමින් මියදුණු ඒ සියලු ඥාති හිත මිත්‍රාදීන් නමිනුත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් ඒ උතුම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං